නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි මේ උතුම් සද්ධර්මය අප කාටත් හිතසුව පිණිස දේශනා කරන්නට යෙදුනේ. ඒ ධර්මයේ තුල කෙනෙක් තමන්ගේ මනස හික්මවා ගනු ලබනවා නම් එය ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින්නක් වෙනවා. පින්තුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මය හිත දියුණු කිරීම තුළින් මේ සිටින ස්වභාවය ඉක්මවා යන්නට පුළුවන් ශ්‍රේෂ්ඨ විශිෂ්ට දර්ශනයක්. අපි සාමාන්‍යයෙන් කියන ඉන්ද්‍රිය ඥානයේ ඉක්ම වූ අතීන්ද්‍රිය ඥාන උපදවන්නට පුළුවන් වටිනා දර්ශනයක්. ඒ අතීන්ද්‍රිය ඥානයත් ලෝකෝත්තර මාර්ගයත් ලෝකෝත්තර ප්‍රතිපදාවත් සමග සම්මිශ්‍රව දිවෙන්නක් නිසා එය සසර තවදුරටත් දීර්ඝ කරන්නක් නොව සංසාර විමුක්තිය සාධනය කරන්නක් ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අතීන්ද්‍රිය ඥානයන් උපදවන්නට මේ ශාසනයෙන් පරිබාහිරව උනත් පුළුවන්කමක් තියෙනවා. හිත දියුණු කරන කෙනෙකුට ඒ නොඑක් ඥාන උපදවන්නට පුළුවන්නේ. දැන් දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥාන ආදී ඒ ඥානයන් හිත දියුණු කරපු කෙනෙකුට උපදවන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි හිත දියුණු කරලා ඒ දේ ඉපදුවයි කියලා එකෙන් නිවැරදි ඵලය නෙලා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකෝත්තර මාර්ගය සම්මිශ්‍රණය වීමකින් තොරව. ඒකට ලෝකෝත්තර නුවණ යම් කිසි කෙනෙකුට උපදවන්නට පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි එතන යථාර්ථ ස්වභාවය අවබෝධ කරගෙන එතන නොලග සිටින්නට පුළුවන්කම තියෙන. කියන්නේ එතනත් ඇලෙන්නේ නැතුව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට විවිධ මිත්‍යා දෘෂ්ටීන් නැතිවීම දිහා අපි බලනකොට ඒ මිත්‍යා දෘෂ්ටීන් නැතිවන්නට හේතු කරුණු දිහා බලනකොට සිත දියුණු කරපු අතීන්ද්‍රිය ඥානයන් ඔස්සේ තමන් පෙර සසරේදී ඉපදුණු තැන්, ඉපදුණු විදිහ, ඉපදුණු ආකාරයන්, පුබ්බේ නිවාසානුස්මෘති ඥානය ආදී ඒ ඥාන ලෞකික ඥාන උපදවාගත් අය කොතෙක් ලෝකයේ තුල හිටියත් ඒ අය පවා ඒ අර දෘෂ්ටීන් ඇති කරන්නට නැතිනම් ඒ අය තමාගේ දර්ශනය තුළම තමන් උපදවගත් දේ තුළම තමන් හිත වඩලා සමාධිය තුළ දැකපු දේවල් පිළිබඳව මේ අය මුලාවටපත් වුණා. ඒ වගේම මේ දේවල් පිළිබඳවම බැඳීමෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුණා. ඒ දේවල් අසුරු කරගෙනම මානය උපදව ගන්නට යෙදුණා. අන්න ඒ නිසා මේ ඥාන පිළිබඳව කතා කරනකොට මේ ශාසනය කතා කරන්නේ වෙනමම පරාසයකින්. එතන හැම වෙලාවකදීම සම්මා දිට්ඨියෙහි හැවණැල්ල, සම්මා දිට්ඨියෙහි ඡායාව, සම්මා දිට්ඨියෙහි සිසිලස ඒ සෑම ඥානයකම පැතිරී පවතිනවා. අන්න ඒ නිසා කවදාවත් වැරදි තැනකට පත් කිරීමක් සිදු කරනු ලබන්නේ නැහැ ඒ වගේ දේවල් තුලින්. අපිට මේ ශාසනයේ යෙදෙන ඥානයන් පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නකොට අපි පසුගිය සාකච්ඡාවේදී පසුගිය දේශනාව ඔස්සේ හඳුනා ගන්නට යෙදුනා පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පිළිබඳව. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පිළිබඳව හඳුනාගත්තට පස්සේ 54 වෙනි ඥානයේ හැටියට අපට හඳුනා ගන්නට තිබෙනවා දිබ්බ චක්ඛු ඥානය. දිබ්බ චක්ඛු ඥානය. ඒතකොට දිබ්බ චක්ඛු කියලා කියන්නේ දැන් චක්ෂුෂය බෙදා දක්වනවානේ. දැන් අපි මාංශ චක්ෂුෂය ගැන දන්නවා. එතකොට පඤ්ඤා චක්කු, දිබ්බ චක්කු ආදී මේ චක්ෂුෂයන් තිබෙනවා. ඒකට මෙතනදී කතා කරන්නේ ඒ දිබ්බ චක්කු කියන එක නැතිනම් දිව්‍යමය චක්ෂුෂය. දිවස කියලා අපි සාමාන්‍ය සිංහලෙන් හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ දිවස නැතිනම් දිබ්බ චක්කුව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි ටිකක් විමසා බලමු. කතං ඕභාස වශයෙන් නානත්තේකත්ත රූප නිමිත්තානං දස්සනට්ඨේ පඤ්ඤා දිබ්බ චක්කු ඥාන. ඕභාස වශයෙන් නානත්ත ඒකත්ත රූප නිමිති පිළිබඳව දස්සනට්ඨේ දර්ශනාර්ථයේ යෙදෙන
පඤ්ඤා දිබ්බ චක්කු ඥානං දිබ්බ චක්කු ඥානය කියලා කියනවා. ඕභාස කියලා කියන්නේ ආලෝකයට. ඕභාස කියලා කියන්නේ ආලෝකයට. එතකොට ඕභාස වශයෙන් කියලා කියන්නේ ආලෝක නිමිති විදිහට. ඒ කියන්නේ මෙතනදී අර ඒ චිත්ත ඒකාග්‍රතාවයේ මත පතරවන්නට පුළුවන් ඕභාසය පිළිබඳවත් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි ඕභාස වශයෙන් නානත්ත් ඒකත්ත රූප නිමිත්තානං දසනට්ඨේ පඤ්ඤා කියලා කිව්වේ. එතකොට ඕභාස වශයෙන් රූප නිමිති පිළිබඳව දැකීම. අර එක තෙරුන් වහන්සේ නමක් මහා ඝන අන්ධකාර රාත්‍රියක උන්වහන්සේ කියනවා මහා තූපය ළඟ මේ තිබෙන ඒ පස් වර්ණයෙන් තියෙන මල් උන්වහන්සේට දකින්න පුළුවන් කියලා. කලුවරේ එක තැනකට එලා උන්වහන්සේලා දෙනම සාකච්ඡා කරන උන්වහන්සේලාගේ සමාධිය පිළිබඳව එක තෙරුන් වහන්සේ නමක් කියනවා මට ඇවැත්නි පේනවා මේ වෙලාවේදී මේ මහසෑයේ මල්ලාසනයක් උඩ තියෙන ඒ පංච වර්ණයෙන් යුක්ත මල් දකින්නට පුළුවන් කියලා. ඊට පස්සේ තව අනිත් තෙරුන් වහන්සේ කියනවා ඇවැත්නි ඒක ගැන කවර කතාවක්ද මට මෙතන ඉඳලා මහා සාගරයේ ඉන්න මත්ස්‍යෝ දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒකට ඒ උන්වහන්සේලා උපද්දගත්ත ඒ නිමිත්තෙහි ප්‍රමාණය අනුව උන්වහන්සේලාට දකින්න දේ වෙනස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සීමාව වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කෙනෙකුට හිතෙන්නට පුළුවන් කොහොමද මේ විදිහට රූප දැක්කේ කියලා. මේ විදිහට රූප දැක්කේ කියලා හිතෙන්නට පුළුවන්. ඒක ඉන්ද්‍රිය ඥාණයට ගෝචර වෙන දෙයක් නෙමෙයි. කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇහැට ගෝචර වෙන දෙයක් නෙමෙයි. ඒකට කියන්නේ අතීන්ද්‍රියයි කියලා. ඒ කියන්නේ මේ ප්‍රසාද මට්ටම ඉක්මවා ගියපු මට්ටමක්, අතීන්ද්‍රිය මට්ටමක්. ඒ නිසා තමයි ඒක දිබ්බ චක්කු කියන ඥාණයෙන් හඳුනන්නේ. ඒක හිතත් එක්ක පරිභාවිත කිරීමෙන් උපද්දගත් දෙයක්. දැන් ආහාරජ කයෙහි මේ රළු මට්ටමේ ආහාරජ කයෙහි ස්වභාවය තියෙන්නේ අපිට මේ මට්ටමේ රූප විතරයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අද කයේ හැකියාවට හිතේ හැකියාව සීමා වෙලානේ තියෙන්නේ. අපිට රළු මට්ටමේ කයක් තියෙනවා මේ කයේ හැකියාවට අනුව හිතේ හැකියාව සීමා වෙලා තියෙන මේ කයට අනුව හිත පවතින නිසා. එතකොට කයේ හැකියාවට හිතේ හැකියාව සීමා සහිත වෙලා නිසා අපිට මේ ඉන්ද්‍රිය සංජානන මට්ටමින් ගෙනල්ලා දෙන අරමුණු විතරයි හිතට අරමුණු කරලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රියයන්ගෙන් ගෙනල්ලා දෙන අරමුණු තමයි අපි ග්‍රහණය කරගන්නේ. එතකොට ප්‍රසාදේ ඉපදිලා තියෙන යම් මට්ටමකටද ප්‍රසාදේ ඉපදුණු මට්ටමින් තමයි අපිට රූප නිමිති දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ මට්ටමේ තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. නැවත මේ චක්‍රයක් වගේ මේ කයම පිරිවරා කයම වටාම මේ සිත ගොඩ නැගෙනවා. නැතිනම් හිත පවතිනවා. ඊට පස්සේ නැවත ඒ හිතම මෙබඳු කයක් නිර්මාණය කරන්නට හේතුවක් බවට පත් වෙනවා. මේක චක්‍රයක් විදිහට තියෙන දෙයක්. හැබැයි හිත දියුණු කළාට පස්සේ සිත හොඳින් වඩපු කෙනෙකුට හිත සූක්ෂම කරනකොට යාට පුළුවන්කම තියෙනවා තමන්ගේ ඒ රූපේ පවා සූක්ෂම භාවයට පමුණවා ගන්නට. අනංගනේ විගතුපක්ඛිලේසේ තිතේ කම්මනීයේ ආනෙජ්ජප්පත්‍ය ආදී ලෙස නොඑක් තැන්වල මේ පිළිබඳව විග්‍රහ වෙනවා. සිත කියන එක මෘදු වුණාම කර්මන්නේ වුණාට පස්සේ ස්ථිත වුණ කල්හි කෙලෙස් සංගන රහිත වෙනකොට විගතුපක්ඛිලේස උපක්ඛිලේස ධර්මයන් දුරු වුණාට පස්සේ මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් පෙන්නනවා. අපේ හිත කර්මන්නේයි කියලා කියන්නේ. දැන් හිත අපිට දියුණු කරන්න පුළුවන්කම තියෙන හිත දියුණු වෙලා තියෙන හොඳට කර්මන්නේව යකඩ රත් වෙලා තියෙන දැන් අවශ්‍ය පරිදි නමා ගන්න පුළුවන්. අන්න ඒ වගේ හිත දියුණු කරලා තියෙනවා. දැන් ඒ දියුණු කරපු හිතට අනුරූපව රූපය පිළිබඳව යාට බලපැවැත්මක් ඇති කරගන්නට පුළුවන්. අපි මීට පෙර irdihin පිළිබඳව හඳුනා ගන්නකොට කිව්වා අපි මේ හිතට කය බහාලනවා, කයට හිත බහාලනවා. මේ දෙකම තියෙනවා. ඒතර දැන් අපිට තියෙන එකයි ඒ තමයි කයට අනුව හිත බහැලිලා තියෙන්නේ. කයට අනුව තමයි අපි කයේ හැකියාවට අනුව හිත තියෙන්නේ. දැන් අතනදි සිද්ධ වෙන දේ තමයි කයේ හැකියාව ඉක්මවා ගිහිල්ලා මානසික හැකියාව දියුණු වීම. කයේ හැකියාව ඉක්මවා ගිහිල්ලා මානසික හැකියාව අපි දියුණු කරගෙන තියෙනවා. මානසික හැකියාව දියුණු වුණාම මොකද වෙන්නේ? මානසික හැකියාව දියුණු වුණාම අපට මේ කායික ඉන්ද්‍රිය සංජානන මට්ටම ඉක්මවා ගිහිල්ලා ඊට වඩා දියුණු දේවල් අපිට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපිට කලවර වේලාවක රූප දකින්න බැරි වුණාට
අර අතීන්ද්‍රිය ඥානයක් තුළින් යා මේ ඉන්ද්‍රිය සීමාවන් ඉක්මවා ගියපු නුවණක් තුළින් යාට පුළුවන් ඒ මට්ටමේදී රූප දකින්න මට්ටමට ප්‍රසාදය කියන දේ දියුණු කරගන්නට. එතකොට ඒක सिद्ध කරන්නේ කොහොමද? ඒක හිතේ දියුණුවත් එක්ක. එතකොට මේක ඕභාස වශයෙන් තමයි මේක පවත්වන්නේ. ඕභාසය කියලා කියන්නේ ආලෝකය. ඒකට අපි කියනවා ධානා ආලෝකය කියලා. එතකොට සිත ඒකාග්‍රගත කරනකොට ආලෝක නිමිති පහළ වීම, ඕභාස නිමිති පහළ වීම සාමාන්‍යයෙන් ඒ භවනා කරපු අය, හිත දියුණු කරන අය බොහෝ දන්නවා ඕභාසයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ ඕභාස නිමිත්ත පරණතා වශයෙන් නැතිනම් පැතිරවීම වශයෙන් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමා වටාට, ඒ වගේම තමන් ඉන්න ප්‍රදේශයේ වටා එක ගහක් මුලකට, ගස් දෙකක් මුලකට මේ වගේ තමන් ඉන්න වටේ ඉඳලා බොහොම දුර ප්‍රමාණයට තමන් ඉන්න කුටිය නම් කුටිය අවට මේ විදිහට ගම් සීමාවට, නගර සීමාවට පතුරවන්නට පුළුවන්කම තියෙනවා. පැතිරවීම කියලා කියන්නේ මේ මහා ආලෝකයක් මේ අපි බලන් ඉන්නකොට මේ විශාල මේ ටෝච් එකක් හරි ලයිට් එකක් හරි ගැහුවා වගේ එහෙම මේ අනිත් අයගේ ඇස් වලට දර්ශනය වෙන ආලෝකයක් කියන එකක් නෙමෙයි. ඒක යාට සමාධිමත් හිතෙන් වැටහෙන කරුණ. එතකොට මේ දිබ්බ චක්කු ඥානයේ තිබෙන ස්වභාවය තමයි එයා හිත නමනකොට ඒ බඳු ආකාරයට ඒ දේවල් වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රදේශය තුල සිදුවන දේවල් පිළිබඳව එයා හිත යොමු කරනකොට ඒ දේවල් වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේක චක්ෂුෂයේ ඉක්මවා යන දෙයක් නෙමෙයි. මේක ඊටාම සියුම් දෙයක්. ඇහැ ඉක්මවා යන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඇහැ නැත්තම් මේක උපදවන්න පුළුවන් කමක් නැහැ. දිබ්බ චක්කු ඥානය උපදින්නේ නැහැ. චක්කු ප්‍රසාදේ නැත්තම් චක්කු ප්‍රසාදේ තිබ්බොත් විතරයි දිබ්බ චක්කු ඥානය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට චක්කු ප්‍රසාදය තියෙන කෙනෙකුට එයාට පුළුවන් දිවස තුල අර ඕභාස නිමිති පතුරවන්න පුළුවන් සීමාව තුල එයාට තියෙන ස්වර්ණ දුර්වර්ණ වස්තුන් දකින්න පුළුවන්කම තියෙනවා. ස්වර්ණ දුර්වර්ණ වස්තුන් දකින්න පුළුවන්කම තියෙනවා. නානත්ත ඒකත්ත නිමිත්තානං දස්සනට්ඨේ පඤ්ඤා කියවේ. නානත්ත ඒකත්ව වශයෙන් පවතින නිමිතියට දර්ශනය කිරීමෙහි හැකියාව තියෙනවා. එතකොට කොහොමද මේක උපදවන්නේ? ඉද බික්කවේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. අපි අර ඉද්ධිවිද ඥානය පිළිබඳව කතා කරනකොටම අපි සතර ඉද්ධිපාද පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුණා. මොනවද ඉද්ධිපාද කියලා කියන්නේ? ඡන්ද, චිත්ත, විරි, විමර්ශ කියන මේ ඉද්ධිපාදයන් මේව තමයි ඉර්ධියට පාදක වෙන්නේ. අර මෘදු වුණ කර්මන්නේ වුණ ස්ථිතියටපත් වෙන සිතක ඡන්දය අධික ලෙස භාවිත කිරීම තුළින් එයාට පුළුවන්කම තියෙනවා ඒ දිබ්බ චක්කුව පැත්තට හිත යොමු කරලා ඒ පැත්තේ දේවල් එයාට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ බඳු හිතක්ම දිබ්බ සෝතේ පැත්තට ඡන්දය යොමු කරලා එයාට මේ දිබ්බ සෝතේ උපදවන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේ කියන ඉර්ධීන්ට පසුබිම සකස් කරන නිසා ඉර්ධීන්ට අවශ්‍ය පසුබිම සකස් කරන නිසා ඒ දේවල් හඳුන්වන්නේම ඉර්ධිපාද කියලා. එතකොට මෙන්න මේ විදිහට එයා ඡන්ද චිත්ත විරි විමර්ශ කියන මේ ධර්මයන්ගේ සිත ප්‍රධාන සංඛාරව වඩනවා. ඒ කියන්නේ වීරය වඩනවා, ඡන්දාධිපති කොට, විරියාධිපති කොට, චිත්තාධිපති කොට, විමර්ශාධිපති කොට එයා වීරය දිනු කිරීම සිද්ධ කරනවා. එතකොට මෙහෙම වඩනකොට මොකද්ද වෙන්නේ? මුදුන් කරෝති කම්මය සිත මෘදු කරනවා, කර්මන්නේ භාවයටපත් කරනවා. සොයිමේසු චතුසු ඉද්ධිපාදේසු චිත්තම් පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුන් කරිත්වා කම්මනියං ආලෝක සංඥම් මනසිකරෝති. එයා කර්මන්නේ වුණාට පස්සේ ඒ කර්මන්නේ වුණ සිතින් ආලෝක නිමිති මනසිකාරය කරන්නට පටන් ගන්නවා. ආලෝක නිමිති මනසිකාරය කරනකොට දිවා සංඥං අදිඨාති. දිවා සංඥාව අදිෂ්ඨාන කරනවා. ඒ වගේම යතහ දිවා තථා රත්ති. යම්සේ දවල් කාලයේ තිබෙනවා නම් තථා රත්ති එලෙස රාත්‍රී කාලයේ ලෙස අදිෂ්ඨාන කරනවා. යතහ රත්ති තථා දිවා. රාත්‍රී කාලයේ යම්සේද එසේ දවල් කාලයේ පිළිබඳව අදිෂ්ඨාන කරනවා. ඉති විවටේන චේතසා අපරියෝනද්දේන සප්පහා සංචිත්තම් භාවේති. එතකොට මෙන්න මේ විදිහට විවෘත වූ හාත්පසින් නොඇසුණු සිතින් ඕභාස සහිතව සිත දියුණු කරනවා. එතකොට දැන් මොකද්ද මෙතනදී සිද්ධ කරන්නේ? හිත දියුණු කරලා හිත බොහොම කර්මන්නේ භාවයටපත් කරලා අර ඡන්ද චිත්ත විරි විමර්ශ කියන irdipaadayan අධිපති කරගෙන ඒ irdipaadayan මුල් කරගෙන එයා සිත වඩනවා.
සිත දියුණු කරනවා. එයා ක්‍රමානුකූලව අර ඕභාසයේ පතුරවමින් ඒ ඕභාසයේ ධ්‍යාන ආලෝකය ඒ ඕභාස නිමිත්ත පතුරවන්නට පුළුවන් ප්‍රමාණයට එයාට හැකියාව ලැබෙනවා දිවා සංඥාන් අදිඨාති. දිවා සංඥාව අදිෂ්ඨාන කරන්නට. දිවා සංඥාව කියලා කියන්නේ දවල් කාලයේයි ගන්න සංඥාව. දැන් රාත්‍රී කාලයේදී අන්ධකාරයේ ආලෝකය නැති වුණාට අර දවල් තිබුණ වස්තුන් එලෙසටම පවතිනවනේ. දැන් මේක හිතන්න එපා මේ පරමාර්ථ ධර්මයන්ගෙන් අපි කතා කරන දෙයක් නෙමෙයි. මේ දේවල් ලෞකික ඥානනේ. එතකොට මේ ලෝකයේ තුල පවතින දේවල් අපිට ඒ ලෞකික සීමාව තුල තමයි කතා කරන්නට තියෙන්නේ. එතකොට දැන් ඒ ගහක් තිබුණා නම් ඒ ගහ එලෙසට පවතිනවා. තුඹසක් තිබුණා නම් ඒ තුඹස එලෙසට පවතිනවා. මෙන්න මේ ආකාරයට දැන් මේ භාවනානුයෝගී කෙනා හිත වඩනකොට ඒ පරිසරයේ යම්සේ දවල් තිබුණා නම් ඒ පරිදිම ඒ පරිසරයේ රාත්‍රී කාලයේදීත් පවතිනවා. එතකොට දැන් රාත්‍රී කාලය තුල පැවතුනාට ආලෝකයක් නැති නිසා යාට ඒ දේ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න එහෙම තියෙනකොට අර හිත ඒකාග්‍රගත කරලා බොහොම කර්මන්නේ භාවයට සිත පමුණවාගෙන ඒ කෙනා සිද්ධ කරන දේ තමයි හිත බොහොම කර්මන්නේ තත්වයටපත් වුනහම එයා හිත නමනවා අර දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්නට. ඒ කියන්නේ දැන් එයාගේ අර ඕභාස නිමිත්තට අනුව එයාට ආලෝකය පතුරවන්නට පුළුවන් නම් එයා ඉන්න සීමාව ඔස්සේ චක්‍රයක් විදිහට රවුමක් විදිහට ගත්තාම එයාට රුක් ඒ කියන්නේ සාමාන්‍ය විශාල ප්‍රමාණයේ ගස් 4ක 5ක ප්‍රමාණයට එයාට ඒක පතුරවන්නට පුළුවන් නම් එයා ඒ ප්‍රමාණයට දිවා සංඥාව අදිෂ්ඨාන කරනවා දවල් සංඥාව. එතකොට දිවා සංඥාව අදිෂ්ඨාන කළාම එයාට ඒක දවල් කාලයේසේ වැටහෙනවා. දවල් කාලයේසේ වැටහෙනවා. ඒ වෙලාවේදී එයාට ඒක දවල් කාලයේසේ වැටහෙනවා. එතකොට දවල් කාලයේසේ වැටහෙනකොට ඒක බලාගෙන ඉන්න අනෙක් කෙනෙකුට ඒක දවල් කාලයේසේ වැටහෙන්නේ නැහැ. ඒක බලන් ඉන්න අනෙක් කෙනෙකුට දවල් කාලයේසේ වැටහෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේට ඒ භාවනානුයෝගී කෙනාට හිතේ මට්ටමට පත් කළ කෙනාට ඒක දවල් කාලයේසේ වැටහෙනවා. එතකොට එයාට ඒ ප්‍රදේශය තුල තියෙන වස්තු දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එයාට ඒ හිත දියුණු කිරීම තුළ ඒ ඕභාස නිමිත්ත තවත් අපි හිතමුකෝ මේ මුළු ගම වටා එයාට පතරවන්න පුළුවන්කම තිබුණා කියලා. ඊට එයාගේ ඕභාස නිමිත්ත අර සමස්ත ගාම සීමාව වටාම පතරවන්න පුළුවන් නම් එයාට ඒ බඳු ප්‍රදේශයක් පිළිබඳව දිවා සංඥාව අදිෂ්ඨාන කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ මට්ටමින් අදිෂ්ඨාන කරනකොට ඒ ප්‍රදේශය තුළ තිබෙන ස්වර්ණ දුර්වර්ණ වස්තුන් එයාට දකීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සෝ ඉමේසු චතුසු ඉද්ධිපාදේසු චිත්තම් පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුන් කරිත්වා යතා දිවං තථා රත්තිං යම්සේ දවල් කාලයේ තියනවාද තථා රත්තිං එසේ මේ රාත්‍රී කාලයේහි අර දවල් කාලයේහි තියෙන සංඥාවෙන් ඉන්නවා. දිවා සංඥාව අදිෂ්ඨාන කළාම එයා රාත්‍රී කාලයේදීත් ඕනේ නම් දවල් විදිහට එයා හිත පිහිටෝගෙන ඒ ඔස්සේ හිත තබාගෙන ඉන්නවා. යතා රත්ති තථා දිවා. ඒ වගේම දවල් කාලයේ තුලදී අර රාත්‍රී කාලේ සංඥාව භාවිත කිරීම තුළ එයා ඒ එන රූප නිමිති ආවරණය කරලා වසා දමලා හරියට රාත්‍රී කාලයේ අන්ධකාරයේ පිහිටි තැනක වගේ එයාගේ මනස හසුරවන්නට පුළුවන්කම තිබෙනවා. ඉති විවටේන චේතසා අපරියෝනද්දේන සප්පභාසං චිත්තම් භාවේති. මෙන්න මේ විදිහට ඕභාස සහිත වුණ සිත විවෘත ලෙස එයා බාහිරයට පැතරවීම සිදු කරනු ලබනවා. සෝස තථා භවතේන චිත්තේන. එතකොට අන්න ඒ විදිහට එයා ඒ භාවිත කරන සිතෙන් පිරිසිදු වුණ සිතෙන් සත්තානං චතුූපපාත ඥානාය චිත්තං අබිනීහරති. සත්වයින්ගේ චතුූපපාතය දැකීම සඳහා සිත යොමු කරනු ලබනවා. එතකොට චතුූපපාතය කියලා කියන්නේ චුති උත්පත්ති. චුති උත්පත්ති කියන එක තමයි චතුූපපාතයි කියලා කියන්නේ. එතකොට චුතිය සහ උත්පත්තිය කියන එක. ඒකට චතුූපපාත ඥානය කියලා කියන්නේ චුතිය සහ උපපාතය පිළිබඳව දන්නා නුවණ. චතුූපපාත ඥානය පිළිබඳව යා හිත නමනකොට කොහොමද දකින්නේ? සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන. එයා දිබ්බේන චක්කුණා. මොකෙන්ද? දිවසින්. අතික්කන්ත මානුසකේන. මනුෂ්‍ය ස්වභාවය අතික්‍රමණය කළා වූ දිවසින්. එතකොට දැන් එයා මනුෂ්‍ය ස්වභාවය තුල ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් මනුෂ්‍ය සීමාව ඇතුලේ ඉන්න කෙනෙක්
මනුෂ්‍ය සීමාවේ ඉඳගෙන මේ දේ තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මේක දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ඒ මට්ටමේ ඉඳලා කෙනෙක් මේක තියනවා හෝ මෙහෙම දෙයක් නැහැ හෝ කියන එක පිළිබඳව කතා කිරීම තේරුමක් නැති වගේ දෙයක්. අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව නිසා කෙනෙක් මේක මෙබඳු ඥානයක් උපදවන්නට පුළුවන් කියන එකට ඒ තියනවා කියලා ගන්න එක වැදගත් වෙනවා. සමහරව ඉන්නවා මේ පිළිබඳව හිත දියුණු කළත් නැහැ, වඩලත් නැහැ, ජීවිතේටම එක පැයක්වත් භාවනාවක නිරත වෙලත් නැහැ. හිතේ ඒකාග්‍රතාවය කියන එක දශම මාත්‍රයක්වත් වඩලා නැහැ. හැබැයි ඔහොම දේවල් වෙන්න පුළුවන්ද කියලා ඒක ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙනවා. කාරණා නැතිව. ඒ අය අර මනුෂ්‍ය සීමාව තුළ ඉඳලා අර මනුෂ්‍ය සීමාවේ ඉක්ම වූ දේවල් පිළිබඳව ඒ අය තේරුම් ගන්න සූදානම් නැහැ. ඒකේ අයගේ විෂය නොවන නිසා. එතකොට දැන් අර අපි ගන්නවනේ දැන් අපි උදාහරණයක් ඇටියට ගිමුකෝ ශබ්දය ගැන ගන්නකොට හර්ට්ස් 20 ඉඳලා 20000 වෙනකම් මිනිස්සෙකුට ඇහෙන ප්‍රමාණය කියලා. එතනින් පල්ලෙහා ශබ්ද හෝ එතනින් ඉහළ ශබ්ද අපිට අහන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් කවුරු හරි කියනවා නම් එහෙම ශබ්ද නැහැ කියලා. එතකොට ඒක යුතු නැහැනේ. දැන් විද්‍යාඥයෙක් කියපු වචනය අහගෙන ඊට වඩා සියුම් ශබ්ද තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක කවදාවත් කන් දෙකට අහලා නැහැ. ඊට වඩා වැඩි ශබ්ද තියෙනවා කියන එක විශ්වාස කරනවා. හැබැයි ඒක කවදාවත් කන් දෙකට අහලා නැහැ. හැබැයි ධර්මයේ තුල හිත දියුණු කිරීම තුල ලබා ගන්න ඵලය ගැන කතා කරනකොට සමහරු ඉන්නවා ඒක ගැන විවේචනය කරනවා. හැබැයි එක දවසක්වත් පැයක් භාවනා කරලවත් නැති අය. ඒ නිසා ඒ බඳු තත්ත්වයකටපත් නොවිය යුතුයි. මොකද මේ කතා කරන්නේ අතික්කන්ත මානුෂික විෂයක් පිළිබඳව. මනුෂ්‍ය විෂය පරාසය, මනුස්ස විෂය සීමාව ඉක්මවා ගියපු තත්වයක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. ඒ නිසා තමයි සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන සත්‍යේ පස්සති ජවමානේ උපජ්ජමානේ. අතික්කන්ත මානුෂ වූ ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගියපු දිවසින් එයා දකිනවා සත්‍යේ පස්සති ජවමානේ උපජ්ජමානේ. සත්වය දකිනවා චුත වෙන සත්වය සහ උපදින සත්වය පිළිබඳව දකිනවා. හීනේ පනීතේ සවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මූපගේ සත්‍යේ පජානාති. එතකොට කොහොමද එයා දකින්නේ? හීනේ පනීතේ හීන ප්‍රනීත. ඒ වගේම සවන්නේ දුබ්බන්නේ ස්වර්ණ උන හොඳ තැනටපත් වෙන ලස්සන. දුරු වර්ණ උන කැත වූ සුගතේ දුග්ගතේ සුගතිය තුල උපදින දුර්ගතිය තුල උපදින යතා කම්මූපගේ සත්‍යේ පජානාති. කර්මය අනුව යන සත්වයින් පිළිබඳව යා නුවණින් දැනගන්නවා. ඉමේ වත බොන්තා සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා තේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපජ්ජති. එතකොට ඒකේ නා දකිනවා මේ ඒ සත්වයෝ යථා කම්මූපගේ සත්‍යේ යම්සේ කර්මයට අනුව ගියපු කම්මෝපග වුණ සත්‍යයන් කර්මයට අනුව යන සත්‍යයන් පිළිබඳව එයා දැනගන්නවා. ඉමේ වත බොන්තා සත්තා මේ සත්වයෝ කාය දුච්චරිතෙන් කයින් අකුසල් කරලා වචනයෙන් අකුසල් කරලා මනසින් අකුසල් කරලා ඒ මිච්ඡාදිට්ඨි කම්ම සමාදාන මිත්‍යා දෘෂ්ටි වෙලා මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදාන් වෙලා මිත්‍යා දෘෂ්ටි සමන්නාගත වෙලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි අරගෙන මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටි කර්මය සමාදන් වෙලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයින් විසින් සිදු කරනු ලබන කර්ම සමාදන් වීමක් තියෙනවා. මිච්ඡා දිට්ඨි ගැනීමක් තියෙනවා. ඊටන්නේ මිච්ඡා දිට්ඨිත් වෙලා මිත්‍යා දෘෂ්ටි කර්ම සමාදානයත් සිද්ධ වෙලා. ඒ වගේම අරියාණං උපවාදක ආර්යයන්ට ලෝකේ ගුණවතුන්ට ඒ වගේම ලෝකේ උතුම් පුද්ගලයින්ට උපවාදය කරලා උපවාද පවත්වලා ඒකේනා කොහෙද යන්නේ? කායස්ස බෙහෙදා පරම්මරණා කය බිඳීමෙන් මරණයෙන් පස්සේ අපායන් දුග්ගතින් විනිපාතං අපායට දුර්ගතියට විවසව පතිත වෙන බැවින් විනිපාත නම් වූ නරකයට නිරයන් උප්පන්නා. එතකොට නරකයේහි ඉපදුණු පුද්ගලයෝ බවට පත් වෙනවා. ඉමේවා පන බොන්තා සත්තා කාය සුචරිතේන සමන්නාගතා. ඒ වගේම ඇතැම් සත්වයේ කාය සුචරිතේන සමන්නාගතා කාය සුචරිතේන සමන්නාගත වෙලා. වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා. වචී සුචරිතයෙන් මනෝ සුචරිතයෙන් සමන්නාගත වෙලා අරියාණං උපවාදකා අනුපවාදකා
ආර්යයන්ට අනුපවාදීව ආර්යයන්ට ගර්හා කරන්නේ නැතුව ආර්යයන්ගේ ගුණ දැකලා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිය අරගෙන එහෙම නැතිනම් සම්මාදිට්ඨි කම්ම සමාදානා සම්මාදිට්ඨි ගතවුන් සිදු කරන කර්ම સિદ્ધ කරලා කුසල කර්ම સિદ્ધ කරලා ඒ අය මේ සුගතියට යනවා. තේ කායස්ස බෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං uppannāti. සුගතිය ස්වර්ග සංඛ්‍යාත වූ ලෝකේහි සග්ගං ලෝකං uppannāti. ස්වර්ගයේහි උපදුනායයි කියලා දැනගන්නවා. එතකොට දැන් මේ කතා කරන්නේ කුමකින්ද? ඒ අය සිද්ධ කරපු අකුසලයන් තුල ඒ අය දුගතියට යන විදිහ, ඒ කම්මූපක සත්‍යය සුචරිතය කරලා සුගතියට යන විදිහ පිළිබඳව එයා දකිනවා. එයා තමා විසින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා, තමා විසින් මේක අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඉති දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති. මේ විදිහට අතික්කන්ත මානුසක වූ දිවසින් උපදින්නා වූ සත්වයන් පිළිබඳව පහළවන්නා වූ සත්වයන් පිළිබඳව එයා දකිනවා. චවමානේ uppajjamaනේ චුතවන්නා වූද උපදින්නා වූද යථා කම්මූපක සත්‍යයන් කර්මයේ යම්සේද එපරිදි යන සත්‍යයන් පිළිබඳව එයා නුවණින් දකිනවා. එතකොට මේකත් දිබ්බ චක්කු ඥානයට අයිති වූ දෙයක්. දිවසට අයිති වුණ දෙයක්. සත්‍යය මේ කර්ම කළා හොඳ කර්ම නිසා මේ ස්වර්ගයේ තුල උපදිනවා. මේ අකුසල කර්ම සමාදන්වගෙන මෙබඳු ආකාරයේ දුර්ගතීන්ට යනවායි කියලා මේ සුගති සහ දුර්ගති සංඛ්‍යාත භූමීන් පිළිබඳව ඒකේනා අවබෝධ ඥානයක් ඇති කරගන්නවා. එයා තමා විසින් මේක දකිනවා. ඒක දකින්නේ අර තමන් උපදවගත්ත කර්මන්නේ වුණ චිත්ත ඒකාග්‍රතාව වශයෙන් පවත්වන ලද සිත ඒ පිළිබඳව දැකීම පිණිස මෙහෙවල තමයි එයාට ඒ නුවණ ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. තේ ඥාතට්ඨේන ඥානං පජානනට්ඨේන පඤ්ඤා. ඒක ඥාතට්ඨේන ඥානං දැනගැනීම වශයෙන් ඥාන කියලා කියනවා, ප්‍රජානන වශයෙන් ප්‍රඥා කියලා කියනවා. තේන උච්චති ඕභාස වශයෙන් නානත්තේකත්ත රූප නිමිත්තං දසනට්ඨේ පඤ්ඤා දිබ්බචක්කු ඥාන. අන්න ඒ නිසා කියනවා ඕභාස වශයෙන් නානත්තේකත්ත රූප නිමිති දර්ශනය කරන ප්‍රඥාව දිබ්බචක්කු ඥානයයි කියලා කියනවා. එතකොට අර යථා කම්මූපක සත්වයන් පිළිබඳව දකින අපි හඳුන්වනවා තව පැත්තකින් මේ චුතිය සහ උත්පත්තිය පිළිබඳව දන්නා නුවණ කියලා චතුූපපාත ඥානය කියලා. මේ දිබ්බචක්කු ඥානයේ එහෙම තිබෙන අන්‍යාකාරයක් නැතිනම් දිවසට අයිති වෙන දෙයක්. මෙන්න මේ චතුූපපාත නැතිනම් දිබ්බචක්කු ඥානයත් ඒ වගේම අර ස්වර්ණ දුර්වර්ණ රූප නිමිති පිළිබඳව දකින්නා වූ ඒ ස්වභාවයත් අපි දිබ්බචක්කු ඥානයේ හැටියට හඳුනා ගනු ලබනවා. ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ එතකොට මොන ආකාරයටද? ඒක ලබන්න පුළුවන්කම තියෙන්නේ හොඳට නුවණ චිත්ත ඒකාග්‍රතාවයේ උපදවලා හිත කර්මන්නේ භාවයට පත් කරලා සිත මෙන්න මේ ආකාරයට පරිභාවිත කිරීම තුළ. ඒ කියන්නේ චතුත්ථ ධානය සමාපත්තිය ලබන්නේ නැතුව, සමාපත්තිය උපදවන්නේ නැතිව, චතුත්ථ ධානය උපදවන්නේ නැතිව මේ දේ ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හිත කර්මන්නේ භාවයට පත් කරලා තමයි මේ පිළිබඳව සිත මෙහෙවන්නට, නමන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සරණ දුර්වර්ණ කර්ම කරලා ඒ සත්‍ය සුගති දුර්ගතීන්ට යනවා කියන එක පිළිබඳව දකිනකොට එයාට ඒ ඔස්සේම හේතුඵල ධහම පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ තමයි දිබ්බචක්කු ඥානය පිළිබඳව අපට පැහැදිලි කරගන්නට තිබෙන විදිහ. ඊට පස්සේ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා 55 වන ඥානය ආසවක්ඛය ඥානය. ආසවක්ඛය ඥානය. ආසවක්ඛය කියලා කියන්නේ ආසවක්ඛය. එතකොට ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නා වූ නුවණ ආසවක්ඛය ඥානය කියලා හඳුන්වනු ලබනවා. ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නා වූ නුවණ ආසවක්ඛය ඥානයයි. කතං චතුසට්ඨිය ආකාරයේහි තින්නම් ඉන්ද්‍රියාණං වසී භවතා පඤ්ඤා ආසවානං කය ඥාන. චතුසට්ඨිය. එතකොට 64 ආකාරයකින් තින්නම් ඉන්ද්‍රියාණං වසී භවතා ඉන්ද්‍රිය තුනක් වසී භව වශයෙන් වශී ප්‍රාප්ත කළ උපදවන ප්‍රඥාවට කියනවා ආසවක්ඛය ඥානය කියලා. අපි සාමාන්‍යයෙන් ආසවක්ඛය ඥානය කියලා එකක් හැටියට හඳුනාගත්තට එකක් හැටියට කතා කළාට ආසවක්ඛය ඥානයයි කියලා කියනකොට මේ ආසවක්ඛය ඥානයේ තිබෙන ස්වභාවය කුමක්ද? ආසවක්ඛය ඥානය චතුසට්ඨිය ආකාරයේහි 64 ආකාරයකින්
තින්නම් ඉන්ද්‍රියාණං වශී භාවතා ඉන්ද්‍රිය තුනක් වශී භාවයට පැමිණවීම තුළ උපදවා ගනු ලබන ඥානය. ඉන්ද්‍රිය තුනක් වශී භාවයට පත් කර ගැනීමෙන් සිතට හොඳට ප්‍රගුණ කිරීම තුළ උපදවා ගනු ලබන 64 වදාරුම් වූ නුවණක් පිළිබඳව තියෙන ප්‍රඥාව තමයි ආසවක්ඛය ඥානය කියලා අපි හඳුනා ගනු ලබන්නේ. කතමේසං තින්නම් ඉන්ද්‍රියාණං මොනවාද වඩන ඉන්ද්‍රිය ධර්ම තුන ආසවක්ඛය ඥානයට අදාළ වන ආසවක්ඛය ඥානයට විශේෂ වන ඉන්ද්‍රිය ධර්මතා තුන මොනවාද? අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියස්ස. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. ඒ වගේම අඤ්ඤේන්ද්‍රයස්ස. අඤ්ඤේන්ද්‍රිය. අඤ්ඤතාවීන්ද්‍රයස්ස. අඤ්ඤතාවී ඉන්ද්‍රියගේ. එතකොට මොකේද මොන තුන් ඉන්ද්‍රියන්ගේද මේ වශී භාවයේ පමුණවන්නේ? අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියේ, ඒ වගේම අඤ්ඤේන්ද්‍රියේ, ඒ වගේම අඤ්ඤතාවීන්ද්‍රිය. ඉන්ද්‍රිය තුනක් තියෙනවා. අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. අනඤ්ඤාත අඤ්ඤස්සාමීති කියලා අපි කියනවා. එතකොට මේ පළමු ඉන්ද්‍රිය ධර්මය අනඤ්ඤාතං අඤ්ඤස්සාමි. එතකොට මොනවද මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ? අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රියං කතිඨානානි ගච්ඡති අඤ්ඤේන්ද්‍රියං කතිඨානානි ගච්ඡති. මේ පිළිබඳව විග්‍රහ කරනවා. අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය ස්ථාන කීයකට යනවද? අඤ්ඤේන්ද්‍රිය ස්ථාන කීයකට යනවද? අඤ්ඤතාවීන්ද්‍රිය ස්ථාන කීයක යෙදෙනවද කියන එක විග්‍රහ කරනවා. මේ ටික විග්‍රහ කරගන්නට කලින් අපි මේ ඉන්ද්‍රිය ධර්ම තුන කුමක්ද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා හඳුනාගෙන ඉඳිමු. ඒකට අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රියන්ති ඊතෝ පුබ්බේ අනඤ්ඤාතං අවිදිතං ධම්මං ඥානිස්සාමීති පටිපන්නස්ස uppannං ඉන්ද්‍රියං. අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ ඊතෝ පුබ්බේ අනඤ්ඤාතං. ඊතෝ පුබ්බේ අනඤ්ඤාතං. ඊතෝ පුබ්බේ කියලා කියන්නේ මේන් පෙර අනඤ්ඤාතං දැන නොගත්තා වූ අවබෝධ නොකළා වූ අවිදිතං ධම්මං අවිදිත වූ විදිත භාවයට පත් කරගත්තේ නැති ප්‍රකට කරගත්තේ නැති ධම්මං ඥානිස්සාමාති ඥානිස්සාමි. ඥානිස්සාමි කියලා කියන්නේ දැනගන්නෙමි. අනාගතයේ වශයෙන් දැනගන්නෙමි. පටිපන්නස්ස uppannං ඉන්ද්‍රිය. පිළිපන්න කෙනාට ඉපදුනා වූ ඉන්ද්‍රිය තමයි අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. නැතිනම් අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියනවා. ඒකට සෝතාපට්ටි මග්ග ඥානස්සේතං අධිවචනං සරලවම කිව්වොත් සෝතාපට්ටි මාර්ග ඥානයට කියන අධිවචනයක්. එහෙමත් නැතිනම් සෝතාපට්ටි මාර්ගසිතෙහි යෙදෙන ඉන්ද්‍රිය කෘත්‍ය කරන ප්‍රධාන ඉන්ද්‍රිය ධර්මයක් තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. අනඤ්ඤාතං අඤ්ඤස්සාමි. එතකොට අනඤ්ඤාත භාවය අනඤ්ඤාත භාවයේ දුරු කරමින් අඤ්ඤී භාවයක් උපදවා ගනු ලබනවා. එතකොට අඤ්ඤී භාවයක් කියලා කියන්නේ අනඤ්ඤාතං කියන්නේ අවබෝධ නොකරගත්තා වූ දෙයක් අඤ්ඤ භාවයටපත් කරගන්නවා. නැතිනම් අඤ්ඤී භාවයටපත් වෙනවා. ඒ කියන්නේ දැනගන්නවා කියලා උපදින ඥානය. අපි සෝතාපට්ටි ඵලය පිළිබඳව කතා කරනකොට නැතිනම් සෝවාන් වීම පිළිබඳව අපි කියනකොට සෝවාන් වීමේදී පෙර අවබෝධ නොකළා වූ ධර්මයක් පෙර නොදුටුවා වූ ධර්මයක් අවබෝධ කර ගැනීම තමයි සෝතාපට්ටි මාර්ගයේ ඵලයේපත් වීම කියලා කතා කරන්නේ. එතකොට පෙර නොඇසූ විරු දහමක් විදිහට ඒ ඥානය පහළ වීම, ධර්ම චක්ෂුෂය පහළ වීම, විද්‍යාව පහළ වීම, නුවණ පහළ වීම. ඒකට මෙන්න මේ ආකාරයට ඒක පෙර නොඇසූ විරු දෙයක් හැටියට තමයි එහි පහළ වීම සිදුවනු ලබන්නේ. ඒකට මෙන්න මේ අවස්ථාවේදී අපේ හිතේ තියෙනවා ගති ස්වභාවයක් අර දැන නොගත්තා වූ දේ දැනගන්නා බවට යනවයි කියන ඒ හිතේ පවතින ගති ස්වභාවයක් තියෙනවා. අන්නේ ගතිය උත්සාහවත් වෙන බව හිතේ ඇතිවෙන ලක්ෂණය තමයි නම් කරන්නේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති නැතිනම් අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධාන අර්ථයකින්නේ. එතන ප්‍රධානත්වයේ දරනවා. එතන ප්‍රධානිය තමයි එයා. එතකොට අනඤ්ඤාතං කියලා කියන මේ අනඤ්ඤාත භාවය, පෙර අවබෝධ නොකළා වූ ස්වභාවය, පෙර නොදුටුවා වූ ස්වභාවය,
පිළිබඳව දැනගනිමි කියලා දැනගන්නවා යයි කියලා ඊළඟට උපදවන්නා වූ නුවණට තමයි ඉන්ද්‍රිය ධර්මයට තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමීති කියලා කියන්නේ. එතකොට මේක ඉන්ද්‍රියක්. මේක මේ හිතේ ඇතිවෙන ප්‍රධාන සෝතාපට්ටි මාර්ගසිතෙහි උපදින එක ලක්ෂණයක්. සෝතාපට්ටි මාර්ගයේ තමයි මේ ගතිය අනඤ්ඤාතං අඤ්ඤස්සාමීති කියලා පෙර නොදුටු විරෝ ධර්මයක් දැකීම පිළිබඳව මේ ඉන්ද්‍රිය ධර්මයේ යෙදෙන්නේ. දැන් දර්ශන භූමිය සහ භාවනා භූමියයි කියලා අපිට භූමි දෙකක් ලැබෙනවානේ. දර්ශන භූමිය කියලා කියන්නේ මොකද්ද? සෝතාපට්ටි මාර්ගයෙන් සෝතාපට්ටි ඵලයට පැමිණීම තමයි දර්ශන භූමිය කියලා කියන්නේ. එතනදී තියෙන දර්ශනයක් උපදව ගැනීම. එතනදී තියෙන විද්‍යාව ඉස්සෙල්ලාම පහළ කර ගැනීම. පෙර නොදුටුවා වූ දෙයක්, පෙර නොදැක්කා වූ දෙයක් උපදවා ගැනීම තමයි එතනදී සිදුවන කාර්ය බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි ඒක දර්ශන භූමිය කියලා කියන්නේ. ඒකෙදි කරන්නේ දකින්න. යථාර්ථය කුමක්දයි අපි දකින්න. ඊට පස්සේ එතන ඉඳලා සෝවාන් ඵලයේ ඉඳලා එහාට තියෙන එකට කියනවා භාවනා භූමිය කියලා. ඒකට කියන්නේ දර්ශන භූමිය කියලා. ඇයි ඒකට භාවනා භූමිය කියලා කියන්නේ? දැන් එයා දර්ශනේ දැකලා ඉවරයි. නිවන දැකලා තියනවා එයා. දැන් අර දැකපු දේ තමයි එයා දියුණු කරගෙන යන්නේ. ආයුධයක් හදා ගැනීම සහ සදාගත් ආයුධයෙන් කර්මාන්තයේහි යෙදීම කියන එක දෙකක්. එතකොට ආයුධයක් හදාගෙන ආයෙත් ඒ ආයුධය හද ඉන්නවා කියන එක යෙදෙන්නේ නැහනේ. දැන් නැතිනම් හිතන්නකෝ ආයුධයක් හදා ගන්න ඕනේ කියලා මේක රත් කරලා දැන් ඔක්කොම තලලා අපි ආයුධය හදනවා කියන ක්‍රියාවලියක් තියෙනවානේ. දැන් රත් කළා ඉවරයි. දැන් රත් කළා ඉවරුණාම අපිට තියෙන්නේ ආපහු රත් කරන්න නෙමෙයි. ආයේ ඒක තලලා අපිට ඕන විදිහට පවත්ව ගන්න. අන්න ඒ වගේ දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ නැතිනම් හදාගත්ත ආයුධෙන් දැන් අපිට තියෙන ක්‍රියාත්මක වෙන්න වැඩේ කරන්න. එතකොට නැතිනම් ආයෙත් අපි ගිහිල්ලා ආයුධ හදන එක නෙමෙයි අපි මෙතනදී කරන්න ඕනකම තියෙන්නේ. එතකොට ඒක යෙදෙන්නේ නැහැ. ඒ නිසා අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය යෙදෙනවා සෝතාපට්ටි මාර්ගයේ. සෝතාපට්ටි මාර්ගසිතෙහි ඒක පහළ වෙනවා. පෙර නොදුටු, පෙර අවබෝධ නොකළ දැක්මක් දකිනවා, අවබෝධයක් උපදවා ගනිමි කියලා ඇති වෙන ගති ස්වභාවයක් විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයේ යෙදෙනවා. මේ ප්‍රඥා ඉන්ද්‍රියේම අන්‍යාකාරයක්. තවත් එක ආකාරයක්. ඒකට අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය ප්‍රඥාවෙහිලා සංග්‍රහ වෙන්නේ. මේක නුවණක් විදිහට අර දැන නොගත්තා වූ දේ දැනගන්නවා. ඒක තමයි ඒක දර්ශන විෂය කියලා කිව්වේ. දර්ශන භූමිය කියලා කිව්වේ. ඊට පස්සේ එතන ඉඳලා තියෙන අර දර්ශන මට්ටමින් උපදවගත්ත දේ භාවිත කිරීම විදිහට භාවනා භූමියට පැමිණීම. ඒක භාවිත කිරීම විදිහට භාවනා භූමියට පැමිණීම. ඒකට ඒ නිසා කියනවා භාවනා භූමිය කියලා. දර්ශන භූමිය සහ භාවනා භූමිය කියලා භූමි දෙකක් තියෙනවා. දර්ශන භූමිය කියලා කියන්නේ මෙන්න මේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියට අදාළ වෙන ඒ කොටසට තමයි දර්ශන භූමිය කියලා කියන්නේ. භාවනා භූමිය කියලා කියන්නේ එතනින් පස්සේ තියෙන සියල්ලම අඤ්ඤේන්ද්‍රිය කියන කොටසට අයිති කොටසට කියනවා භාවනා භූමිය කියලා. අන්න එතකොට දැන් පැහැදිලි ඊතෝ පුබ්බේ අනඤ්ඤාතං අවිදිතං ධම්මං. මීට පෙර ඒ දර්ශනය ප්‍රත්‍යක්ෂ ලෙස අවිදිතයි දැනගෙන නැහැ. අනඤ්ඤාතං ප්‍රත්‍යක්ෂ ලෙස එක අඤ්ඤේ භාවයට පමුණවාගෙන නැහැ. නැතිනම් දන්නා ස්වභාවයට පත් කරගෙන නැහැ. අන්න ඒබඳු ස්වභාවයේ තියෙන ධර්මය ඥානිස්සාමීති දැනගන්නෙමි. පටිපන්නස්ස පිළිපන්න පුද්ගලයාට uppannං ඉන්ද්‍රියං. ඉපදුනා වූ ඉන්ද්‍රිය ධර්මයක් තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. අනඤ්ඤාතං අඤ්ඤස්සාමීති. දැන නොගත්තා වූ දේ දැනගනිමි කියලා උපදින්නා වූ නුවණ කියලා කියන්නේ. එතකොට සෝතාපට්ටි මාර්ගසිතෙහි තමයි මේ ගතිය යෙදෙන්නේ. අඤ්ඤේන්ද්‍රයන්ති අඤ්ඤා භූතං ආජාන භූතං ඉන්ද්‍රියං. අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? අඤ්ඤා භූතං ආජාන භූතං. අඤ්ඤා භූතෝ. අඤ්ඤා භූත කියලා කියන්නේ අවබෝධයට පැමිණියා වූ දේ. දැන් අරක අවබෝධයට පැමිණෙන්නේ නෙමෙයි කියලා ඇති වෙච්ච දෙන්නේ. මම දැන් අවබෝධයට පැමිණෙනවා. නැතිනම් පෙර නොදැක්කා වූ නොදුටුවා වූ තැනකට මම දැන්පත් වෙමි කියලා ඇති වෙන නුවණක් තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා කිව්වේ. දැන් මෙතනදී කියන්නේ මොකද්ද? අඤ්ඤේන්ද්‍රියදී කියන්නේ ඒ ධර්මය අවබෝධ කළා කියන එක. නැතිනම් අඤ්ඤා භූතං අවබෝධයට දැන් පැමිණිලා දැන් අවබෝධයට පත් වෙලා ඉවරයි.
ආජාන භූතං දැනගන්න මට්ටමට ඇවිල්ලා ඉවරයි. අන්න ඒ ඉන්ද්‍රිය තමයි අඤ්ඤතාව ඉන්ද්‍රියන් කියලා කියන්නේ. එතකොට අඤ්ඤතාව ඉන්ද්‍රියට අයිති වෙන්නේ යෙදෙන්නේ මොන වගේ තැන්වලද? සෝතාපට්ටි ඵලතෝ ප ဋ ාය චසුඨානේසු ඥානස්සේතං අදිවචන. සෝතාපට්ටි ඵලයේ සිට හටගන්න 6 තැනක යෙදෙන නුවණ තමයි මේ අඤ්ඤේන්ද්‍රිය කියලා කියන්නේ. ඒකට අඤ්ඤේන්ද්‍රිය යෙදෙනවා සෝතාපට්ටි ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ගය කියන මෙන්න මේ තැන් 6 අඤ්ඤතාව ඉන්ද්‍රිය දෙනවා. අඤ්ඤේන්ද්‍රිය දෙනවා. මේ තැන් 6 අඤ්ඤේන්ද්‍රිය දෙනවා. අඤ්ඤේන්ද්‍රිය භාවිත වෙනවා. ඒ කියන්නේ ඒ අවබෝධ කරගත්ත දේ වඩන භාවනා භූමියට තමයි මේකයි තියෙන්නේ. දර්ශනය උපදවගත්තට පස්සේ උපදවගත්ත දර්ශනය තමයි ඊට පස්සේ භාවිත කරන්නේ. ආයුධය හදාගත්තට පස්සේ හදාගත්ත ආයුධෙන් කර්මාන්තේ නියැලෙනවා. ඒ වගේ ආයුධය හදා ගැනීම සඳහා මහන්සි වීම හදාගෙන නිමවන මොහොත තමයි අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය භාවිත වෙන මොහොත කියලා කියන්නේ. එතනින් පස්සේ අඤ්ඤේන්ද්‍රියෙහි කෘත්‍ය ඒ තමයි අර උපදෝගත්ත දේම නැවත භාවිත කිරීම තුළ උපදවන්නා වූ අවබෝධඥානය. ඒකට කියන්නේ අලුතෙන් දෙයක් පෙර නොදැනගත්තා වූ දෙයක් දැනගන්නවා කියන එක නෙමෙයි. දැනගත්තා වූ දේ පිළිබඳවම තවදුරටත් ඇතිවන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ඒක. අන්න ඒ නිසා ඒකට කියන්නේ අඤ්ඤේන්ද්‍රිය කියලා. ඒක දැනගන්නෙමි කියලා යාට දැනගැනීම සඳහා නොදැනගත්තා වූ දෙයක් දැනගන්නෙමි කියලා අලුතින් දෙයක් ගේන්න අවශ්‍ය නැහැ. එයාට තියෙන්නේ අර දැනගත්ත දේ ඒ තැන දියුණු කිරීමට පමුණවා ගැනීම. 6 තැනක යෙදෙන මේ ප්‍රඥාවට කියනවා අඤ්ඤේන්ද්‍රිය කියලා. 6 තැනක යෙදෙන ප්‍රඥාවට අඤ්ඤේන්ද්‍රිය. දැන් ඔබ අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය පිළිබඳව හඳුනාගත්තා. අඤ්ඤේන්ද්‍රිය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඊට පස්සේ තුන්වෙනි ඉන්ද්‍රිය හැටියට අපිට තියෙනවා අඤ්ඤතාව ඉන්ද්‍රිය. මොකද්ද අඤ්ඤතාව ඉන්ද්‍රිය කියලා කියන්නේ? අඤ්ඤතාවීසු ඥානන කිච්ච පරියෝසానප්පත්තේසු ධම්මේසු ඉන්ද්‍රිය. අඤ්ඤතාව ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? අඤ්ඤතාවීසු ඥානන කිච්ච පරියෝසానප්පත්තේසු දැනගැනීම් කෘත්‍ය අවසානයේට පැමිණියාට පස්සේ ඒ ධර්මයන් පිළිබඳව තිබෙන ඉන්ද්‍රිය තමයි මේ කතා කරන්නේ. එතකොට අරහත් ඵල ඥාන දස්සනස්සේතං අදිවචන. මේ කියන්නේ අරිහත් ඵල ඥාන දර්ශනයට කියන නම. අඤ්ඤතාව ඉන්ද්‍රිය තියෙන කාටද? අඤ්ඤතාව ඉන්ද්‍රිය තියෙන රහතන් වහන්සේට. අරිහත් ඵලයේ උපදව ගත්තට පස්සේ අරිහත් ඵලයේ තියෙන ප්‍රඥාව තමයි අඤ්ඤතාව ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට අඤ්ඤතාව ඉන්ද්‍රිය තියෙන රහතන් වහන්සේට ඒක තියෙන්නේ එයා රහතන් වහන්සේට දැන් අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය උපදින්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඒක දැකලා තමයි සෝවාන් ඵලයටපත් උනේ. ඒ ඉන්ද්‍රිය තුළින් තමයි සෝවාන් ඵලය ගෙනල්ලා දුන්නේ. අඤ්ඤේන්ද්‍රිය අවශ්‍ය නැහැ. දැන් එතන නුවණ දියුණු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අරිහත් ඵලයේ තුල අර දුටුවා වූ ධර්මයන් පිළිබඳව ඇතිවන ප්‍රත්‍යක්ෂතර අවබෝධයක් තියෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂතර අවබෝධය තුල අඤ්ඤතාව ඉන්ද්‍රියයි කියලා හඳුන්වනු ලබනවා. එතකොට අඤ්ඤතාව ඉන්ද්‍රියන්ති අඤ්ඤතාවිනෝ චතුසු සච්චේසු නිට්ඨිත ඥාන කිච්චස්ස කීනාසවස්ස උප්පන්නතෝ ඉන්ද්‍රියට්ඨන සම්භවතෝ අඤ්ඤතාව ඉන්ද්‍රියං. එතකොට මෙන්න මේ විදිහට අඤ්ඤතාව ඉන්ද්‍රියයි කියලා කියනකොට මේ රහතන් වහන්සේට උපදවන කීනාසවස්ස උප්පජ්ජනතෝ ඉන්ද්‍රියට්ඨ සම්භවතෝච අඤ්ඤතාව ඉන්ද්‍රිය. කීනාශ්‍රවයන් වහන්සේට උපදින ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ සිතෙහි පහළවන්නා වූ ඒ ඥාන කෘත්‍ය තමයි අඤ්ඤතාව ඉන්ද්‍රිය හැටියට හඳුන්වනු ලබන්නේ. උන්වහන්සේට චතුසු සත්‍යේසු සතර සත්‍යයන් පිළිබඳව නිට්ඨිත ඥාන කිච්චස්ස නිට්ඨිත වූ ඥාන කෘත්‍යයක් තියෙනවා. දුක පිළිබඳව දැන් දැනගනිමි කියලා දැනගන්න අවශ්‍ය නැහැ. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලෙස පිහිටා සිටිනවා. සෝවාන් ඵලයටපත් වුණ කෙනෙකුට සකුදාගාමි මාර්ගය උපදවන සකුදාගාමි ඵලය උපදවන කෙනෙකුට දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේද කරමි කියලා නුවණක් තියෙනවා. හැබැයි රහතන් වහන්සේට ප්‍රතිවේද කරමි කියලා කියන්න නුවණක් නැහැ. මේක සියල්ල සම්පූර්ණයි. දැන්
ආයුධය හදා ගන්නවා, ආයුධෙන් කර්මාන්තය කරනවා. හිතන්නකෝ දෑකැත්ත හදනවා, දෑකැත්තෙන් ගොයන් කපනවා. දැන් දෑකැත්තෙන් ගොයන් කපලා දැන් කපලා ඉවරයි, ගෙදෙට්ට ඔක්කොම ගෙනල්ලත් ඉවරයි. ගෙනල්ලත් ඉවරයි. දැන් අර ආයුධය හෝ කපනවා කියන ක්‍රියාව හෝ දැන් ආයේ නැවත विद्यमान වෙන්නේ නැහැ. හැබැයි යාට එළඹ සිටි නුවණක් තියෙනවා. යාගේ කර්මාන්තය අවසానයි කියලා. අන්න ඒ වගේ චතුරාර්ය සත්‍ය ධර්මය පෙර නොදුටු සත්‍ය අවබෝධ කරමි කියලා සෝවාන් මාර්ගයේදී නුවණක් උපදිනවා. සෝවාන් ඵලයේ සහ අරිහත් මාර්ගයේ දක්වා තිබෙන ස්ථාන 6කදී අර චතුරාර්ය සත්‍ය ධර්මයේම දුටුවා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරමින් එයාට ඒ නුවණ පහළ වෙනවා. ඒකට අපි කිව්වා අඤ්ඤේන්ද්‍රිය කියලා. ඊට පස්සේ ඒක එයාගේ ජීවිතේ බවට පත් වුනහම අකෝප්‍ය චේතෝ විමුක්තියක් බවට පත් වෙලා තියෙනකොට ඒ මට්ටමට පත් වුනහම එයාගේ ජීවිතේම අඤ්ඤතාවී ඉන්ද්‍රිය තුලින් යුක්තයි. දැන් අඤ්ඤතාවී ඉන්ද්‍රිය තුල වාසය කරන කෙනෙක්. එතකොට අර චතුසු සත්‍යේසු සතර සත්‍යයන් පිළිබඳව එයා නිෂ්ඨිත භාවයට පැමිණලා ඉන්නවා. සතර සත්‍යයන් පිළිබඳව එයා නිට්ඨිත භාවයේ තුල වාසය කරනවා. එතන නිෂ්ඨාවටපත් වෙලා සතර සත්‍යයෙන් එළියට එයා යන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රතිවේදයේ තුල එයා රැඳිලා ඉන්නවා. ඒක තමයි අඤ්ඤතාව ඉන්ද්‍රියෙහි තියෙන ස්වභාවය. ඒකයි චතුසු සත්‍යේසු නිට්ඨිත ඥානකිච්ඡස්ස කීනාසවස්ස උපජ්ජනතෝ කියලා කිව්වේ. සතර සත්‍ය පිළිබඳව දැකීම වශයෙන් නිට්ඨිත ඥානකිච්ඡස්ස. ඥාන කෘත්‍ය ඉවරයි. ආයේ ප්‍රඥාවෙන් කරන්න දෙයක් නැහැ. දෑකැත්ත අරගෙන ගිහිල්ලා ගොයන් කපනවා කියන එක වෙන්නේ නැහැ. වීයස්සන්න ගෙදෙට්ට ගත්තට පස්සේ. එතකොට අන්න ඒ වගේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නිට්ඨිත වූ නිම වූ ඥාන කෘත්‍යයක් තියෙනවා. ඒක තමයි අඤ්ඤතාව ඉන්ද්‍රිය කියලා හඳුන්වනු ලබන්නේ. එතකොට මට මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ මේක යෙදෙන ආකාරයන් පිළිබඳව අපිට කතා කරන්නට කලින් මේ යෙදෙන ප්‍රඥාව නැතිනම් මේ යෙදෙන ඉන්ද්‍රිය ධර්මය ධර්ම තුන මොනවාද කියන එක පිළිබඳව. එතකොට අනඤ්ඤාතඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය සහ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය තුන පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා කල්පනා කරනවා. අපි තවදුරටත් මේ කරුණු පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරක සම්‍යදෘෂ්ටික ආදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා නාවෙල උඩවෙල හන්දිය ශාන්ති නිවසේ විසූ SKM ජයසේන මහතා සහ නැන්සි ජයසේන මහත්මියගේ දූ දරුවන් විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වසර 5කට පෙර මිය පරලෝ ගිය නැන්සි ජයසේන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, වසර 13කට පෙර මිය ගිය SKM ජයසේන පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් සංසාරික වශයෙන් මේ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සිළු ඥාති වර්ගයාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මේ සෑම සිළු කුසල ධර්මයන් පින්වත් ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ සියලු පින්නතුන් ඇතුළුව මෙලොව වශයෙන් හෝ සංසාරික ඔබ සෑම සිළු දෙනා නමින්ම මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිළු ඥාති වර්ගයාම තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ දායකත්වයෙන් කටයුතු කරන SKM ජයසේන මහතා සහ නැන්සි ජයසේන මහත්මියගේ ඒ දරුවන් විසින් SKM ජයසේන පවුලේ සියලුම දූ දරුවන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියලු ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ දායකත්වයෙන් කටයුතු කරන දූ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන
අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.